සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ සවස් කාලයේත් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන මේ මිහිරි ශ්‍රී සද්ධර්මයට සවන් දෙන්න. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ධර්මින් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ මාවතගම වටරක පදිංචි බී ජිනදාස මහත්මයා, ඒ වගේම ජී.පී. සිරියාවතී මහත්මිය යන මේ පින්වත් පිරිස විසින්. ඉතින් මේ පින්වත් පිරිසගේ සදහැවර දායකත්වය නිසා තමයි අද මේ පින්වත් පිරිසට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ වාසනාව උදා වෙන්නේ. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ, සිහිපත් කරගන්නේ සංයුත්ත නිකායට අයිති ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම තමයි ဒုတိ ය අපුත්තක සූත්‍රය. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ තමයි මේක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නකොට ජේතවනාරාමේ කොසල් රජතුමා දවසක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට එනවා දහවල් කාලේ. එතකොට දහවල් කාලේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කොසල් රජුගේ පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ කොසල් රජුගෙන් බුදුරජාණන් වහන්සේ අසා සිටියා, හන්ද කුතෝනුත්වං මහරජ ආගච්ඡසි දිවා දිවස්සාති. පින්වත් රජතුමනි, ඔබ කොහේ සිටද මේ දවල් කාලේ එන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේට කොසල් රජු උත්තර දෙනවා. කොහොමද? ස්වාමිනී භාගතුන් වහන්සේ, මේ නගරේ සවැත් නුවර හිටියා සිටු කෙනෙක් අපුත්තක සිටානු කියලා. ඒ සිටුතුමා කලුරිය කළා. ඒ සිටුතුමාගේ ධන සම්පත් රාජ භාණ්ඩාගාරයට අවලා ඒ කටයුතු නිමාවලා තමයි මේ එන්නේ. ස්වාමීනි, ඒ සිටුතුමාට කෝටි ගණන් රත්තරන් රිදී තිබුණා. හැබැයි ස්වාමීනි, ඒ කෙනා ජීවත් වුණේ බොහෝම දුකසේ. කෑවේ කාඩියුතුයි බතුයි. ඇඳුම් පැළඳුම් වලට බොහෝම ගොරෝසු අන රෙදි වලින් කරපු රෙදි පිළි පාවිච්චි කරේ. ඊළඟට පාවිච්චි කරේ මහා දිරච්ච අබලන් වෙච්ච කරත්තයක්. එතකොට බුදුරජාණන් වහන්සේට මේ විදිහට මේ විස්තරය කිව්වා. ධන සම්පත් බොහෝ කොට තිබුණා කියනවා. නැතුව නෙමෙයි. දැන් බලන්න මේකේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට පැහැදිලි කරනවා හේතුව මොකද කියලා. බලන්ට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, විස්තර කරනවා කොහොමද? ඒව මේතං මහරජ ඒව මේතං මහරජ. පින්වත් රජතුමනි, ඒක එහෙම තමයි. ඉස්සර මහරජතුමනි මේ නගරේ ඉඳලා තියෙනවා තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක්. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී මේ සිටුතුමා කයිදයුතේ සිටු කෙනෙක් මේ ශ්‍රමණයන් වහන්සේට දාන දෙන්න කියලා ගෙදර කට්ටියට කියලා පිටත් වෙලා ගියා. එතකොට දාන දුන්නට පස්සේ දත්වාච පන පච්චා විප්පටිසාරිය හෝති. දාන දුන්නට පස්සේ පසුතැවීමක් ඇති වුණා. බලන්න වෙච්ච දේ.
ඊළඟට කියනවා වරමේතම් කොහොමද එයා පසුතැවීම ඇති වුණේ වරමේතම් පිණ්ඩපාතං දාසාවා කම්මකාරාවා බුඤ්ජයුන්ති. මීට වැඩි වටිනවා මේ කෑම ටික මගේ ගෙදර වැඩ කරන 16කට හරි කම්කරුවෙකුට හරි දුන්නා නම්. මේ ශ්‍රමණයන් වහන්සේට දුන්නට වැඩිය හොඳයි මේ කෑම එක 16කට හරි වැඩ කරන කාට හරි දුන්නා නම් කියලා කිය. වැඩ ටික හරි හොර කරගන්න තිබුණා කියලා. එතකොට ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා භාතුච්චපන ඒක පුත්තකං සාපතේ යස කාරණා ජීවිතාවුරුපි ධන සම්පන්න නිසා තමන්ගේ සහෝදරගේ පුතාව ඝාතනය කෙරුවා කියලා. එතකොට මෙන්න මේ කර්ම දෙක විස්තර කරා. අතීතයක ජීවිතයක මේ සිටුතුමා කරපු දේ. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානෙ දුන්නා. දානෙ දුන්නට පස්සේ විපිලිසර භාවයක් ඇති වුණා. ඊළඟ තමයි ධන සම්පත් ලබා ගන්න දීපවලට ලෝභයෙන් තමන්ගේ සහෝදරයාගේ පුතාව මරණ දැම්මා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පැහැදිලි කිරීම කරනවා මොකද්ද? යංකෝසු මහරජ සිට්ටි ගහපති තගරසිකින් පච්චේක සම්බුද්ධං පිණ්ඩපාතේන පටිපාදේසි. පින්වත් රජතුමනි මේ තගරසිකි කියන බුදුරජාණන් වහන්සේට දානෙ දුන්න නිසා අර පිණ්ඩපාතේ වඩනකොට එක දවසක් දානයක් දුන්න නිසා තස්ස කම්මස විපාකේන සත්තක්කත්තුන් සුගතින් සග්ගං ලෝකං උපපජ්ජි. ජීවිත 7ක් ස්වර්ගයේ ඉපදුනා දෙව්ලොව ඉපදුනා කියනවා. තස්සේව කම්මස්ස විපාකාවශේෂේන ඉමස්සායේව සාවත්‍ය සත්තක්කත්තුන් සෙට්ටිත්තංකාරේසි. ඒ කර්ම ඉතිරි විපාක හැටියට මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා සත්වතාවක් සිරිතනතුරු ලැබුවා කියනවා. අනේ එක වෙලා එක මොහොතක එක දවසක වෙලාවක දානයක් දීමේ විපාක. ස්වර්ගයේ ඉපදුනා ජීවිත 7ක් ඒ කර්මයේ විපාක හැටියට ඉතිරි විපාක හැටියට මේ මනුස්ස ලෝකෙ ඉපදිලා බොහෝ ධන සම්පත් ජීවිතයක් ගත කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න මේ කර්ම විපාක ගැන කියන දේ. යංකෝසෝ මහරජ සෙට්ටි ගහපති දත්වා පච්චා විප්පටිසාරිය හොති. පින්නත රජතුමනි අර යම් හේ ආකාරයකින් අර සිරිතුමා පසේ බුදුරණන් දාන දීලා විපිලිසර භාවයක් ඇති වුණානේ. මේ දානේ ශ්‍රමණයන් වහන්සේ දුන්නට වඩා හොඳයි. ගෙදර වැඩ කරන කෙනෙකුට දුන්නා නම් කියලා කියනවා. තස්ස කම්මස් විපාකේන නාසුලාරාය භත්ත භෝගාය චිත්තං නමති. නාසුලාරාය වත්ත භෝගාය චිත්තං නමති. නාසුලාරාය යාන භෝගං චිත්තං නමති. නාසුලාරාණං පංචන්නං කාම ගුණාණං භෝගාය චිත්තං නමති. ඒ විපිලිසර භාවය ඇතිවීම විපාක හැටියට තමයි අර කොයිතරම් ධන සම්පත් තිබුණත් හොඳට කාලා බීලා ඉඳ හිත නැමුනේ නැත්තේ. හොඳ ඇඳුමක් පැළඳුමක් පළඳින්න හිත නැමුනේ නැත්තේ. හොඳ වාහනයක් පාවිච්චි කරන්න හිත නැමුනේ නැත්තේ. ඒ ප්‍රණීත වූ කාම සම්පත් විඳින්න හිත නැමුනේ නැත්තේ ඒක නිසා කියනවා. නැතුව නෙමෙයි. ධන සම්පත් තිබිලා හිත නැමුනේ නැති හේතුව කර්ම විපාක. දැන් බලන්න මේ ලෝකේ එක එක්කෙනාගේ කර්මය සකස් වෙන හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යංකෝසෝ මහරජ සෙට්ටි ගහපති භාතුච්චපන ඒක පුත්තකං සාපතේ යස්ස කාරණා ජීවිත අවරූපේසි. යම් හේකින් තමන්ගේ සහෝදරයාගේ පුතාව ඝාතනය කළා ධන සම්පත් ලබා ගන්නට. ඒ නිසා තස්ස කම්මස්ස විපාකේන බහූනි වස්සානි බහූනි වස්සතානි බහූනි වස්ස සහස්සානි බහූනි වස්ස සත සහස්සානි නිරේ පච්චිත් කියනවා. ඒ කර්මයේ විපාක හැටියට ඒ මනුෂ්‍ය ඝාතනයක් කිරීම විපාකයේ හැටියට බොහෝ අවුරුදු ලක්ෂ කෝටි ගාණක් නිරේ දුක් විඳා කියනවා. ඊට පස්සේ තස්සේව කම්මස්ස විපාකාවශේෂේන ඉදන් සත්තමං අපුත්තකං සාපතේයං රාජකෝ සම්පවේශේ. ඒ කර්ම විපාක හැටියට මොකද උනේ? ජීවිත 7ක් මනුස්ස ලෝකෙ ඉපදුණාට ධන සම්පත් ලැබුණාට පස්සේ දරුවෝ නැතුව ඉන්න උනා. ධන සම්පත් ඔක්කොම රාජසන්තක වුණා. බලන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණයක් පැහැදිලි කරනවා. මොකද්ද? තස්ස කෝපන මහරජ සෙට්ටිස්ස ගහපතිස්ස පුරාණංච පුඤ්ඤං පරික්ඛීනං. කලින් කරගත්තු පින ওই විදිහට ගෙවිලා ගියා. නවංච පුඤ්ඤං අනුපචිතං. අලුතින් පිනක් කරගත්තේ නැහැ.
අජ්ජපන මහරජ සෙට්ටි ගහපති මහා රෝරුව නිරේ පච්චතීති. ඒ නිසා අද මේ මරණයට පත් වෙලා ගිහිල්ලා මේ සිටුතුමා මහා රෞරව කියන නිරේ ඉපදිලා දුක් විඳිනවා කියනවා. බලන්න කියපු කතාව. දැන් බලන්න පින්වත්නි, මෙන්න මේ ස්වභාවය, මේ කර්මයේ විපාක දෙන ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න පුළුවන් ඥානයක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේ ටික තිබුණා. ඇත්තට මේ කර්මයේ විපාක ගැන අපිට තේරෙනවා නම් මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් සංවර වෙලා. අකුසල් කරන්න හිතන්නේවත් නැහැ. ඒ අකුසලේ විපාක දන්නවා. පින් කරන්න සැදී පැහැදිගෙන ඉන්නවා. ඒ කර්ම විපාක දන්නවනේ, තේරෙනවනේ. දැන් බලන්න මේ සිටුතුමාගේ කතාව. සිටුතුමාට බොහෝ ධන සම්පත් ලැබුණා. සුගතිය උපත ලැබුණා දානි දුන්න කීපාක හැටියට බලන්න. ඒ දාන දෙනකොට ඒ මහා ලොකු දෙයක් මහන්සියක් ගත් එකක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. දාන වේලක් පූජා කළා. ඊට පස්සේ බලන්න ඒක විපාකෙට සත්වතාවක් සුගති සැප ලැබුණා කියන දිව්‍ය ලෝක උප්පත්තිය. මනුස්ස ලෝක ඉපදුණු කාලේ මහා ධන කුවරයෙක් වෙලා ඉපදුනේ සත්වතාව. මේ කර්මයේ විපාක. දැන් ඊළඟට බලන්න වෙච්ච දේ. ඒ වගේ දැන් අර කියනවනේ යම් කිසි හොඳ නරක කර්මයක් කරනවා නම් ඒ හොඳ කර්මීත් නරක කර්මීත් විපාක ඒ කෙනාට ලැබෙනවා. දැන් මේ සිරිතුමා දානයක් දුන්නා, දානි විපාක ලැබුණා, සුගති උපත ලැබුණා, ධන සම්පත් ලැබුණා. බලන්න ඊට පස්සේ තව කර්මයක් සකස් වුණා ඒත් එක්කම පෑහිච්ච. දානි දීලා පසුතැවුණා. අපරාධ මේ දානි දුන්නේ. මීට වැඩි හොඳයි සේවකෙකුට මේ කැම ටික දුන්නා නම්. බලන්න සිතුවිලි මාත්‍රයක්. සිතුවිලි මාත්‍රය. මේ සිතුවිලි මාත්‍රය නිසා බලන්න වෙච්ච දේ. මොකද්ද වෙච්ච දේ බලන්න. මනුස්ස ලෝකෙ ඉපදුන කාලේ ධන සම්පත් ලැබුණට කාලය ඇඳලා ඉන්න හිත නැමෙන්නේ. හොඳ කෑමක් කන්න යනකොට හිතෙන්නේ අපරාධේ. හොඳ ඇඳුමක් ගන්න යනකොට හිතෙන්නේ අපරාධේ. හොඳ වාහනයක් ගන්නකොට අපරාධේ කියලා හිතෙන්නේ. මොකටද මේ කණ්ඩ බොන්න ඔච්චර වේදම් කරන්නේ? බඩ පිරෙන්න චුට්ටක් තිබුණා නම් ඇති. මේ ජීවිත අවබෝධ කරුවොත් මේ වගේ එහෙම නෙමෙයි. ඒ අවබෝධකතු කියන කතාවක් නෙමෙයි ඒක. ඒ ප්‍රණීත කෑම මිහින් පරිභෝග කරන්න හිත නැවෙන්නේ නැහැ. හොඳ ඇඳුමක් පළඳුමක් පළඳින්න හිත නැමෙන්නේ. මොකටද මේ ඇඳුමකට ඔච්චර වියදම් කරන්නේ? මොකටද මේ ඇඳුමකට ඔච්චර වියදම් කරන්නේ? පොඩ්ඩක් ඔය තිබුණ නම් ඇතිනේ කියලා හිතන්නේ. අපරාධේ. හොඳ වාහනයක් පාවිච්චි කරන්න හිත නැමෙන්නේ. අපරාධේ මොකට ඔච්චර වියදම් කරන්නේ? නැතුව නෙවෙයි. ධන සම්පත්තිය බලන්න මේ කර්ම විපාකයේ සකස් වෙන හැටි. ඊළඟට බලන්න මේ ධන සම්පත් නිසා තමන්ගේ සහෝදරගේ පුතාව මරණයට පත් කරලා තියෙනවා. දීපල වස්තු ලෝභයෙන්. බලන්න ඒ නිසා එක ජීවිතයක මේ රුපියල් සත වෙනුවෙන් ඉඩමක් අඩමක් වෙනුවෙන් දීපල වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනයක් කර අවුරුදු කෝටි ගාණක් නිරේ දුක් විඳා. මනුස්ස ලෝකේ උපන් කාලේ දරු සම්පත් නැහැ. ඒ කර්මයේ විපාක අපි දන්න තා කොච්චර තියෙනවද කියලා. දැන් බලන්න මේ ස්වභාවය කියලා කියන්නේ කර්මයේ යහපත කරොත් යහපතත් පිටිපස්සෙන් එනවා යාගේ. අයහපත කරත් අයහපත පිටිපස්සෙන්. ඒ කර්මයේ විපාක දෙන්න පරිසරය සකස් වුණ ගමන් විපාක දෙනවා. කර්ම විපාක දෙන්න පරිසරය සකස් වුණ ගමන් විපාක දෙනවා. දැන් බලන්න ඊට පස්සේ බුදුරජාණන්සේ කියන කතාව. ගහපතිස පුරාණංච පුඤ්ඤං පරික්කීනං. කලින් රැස් කරගත්තා නම් අතීතයේ යම් පිනක් ඒක ගෙවිලා ඉවර වුණා. නවංච පුඤ්ඤං අනුපචිතං ආය අලුතෙන් පින් රැස් කරගත්තේ නේ. අන්න බලන්න. තමන්ගේ පිහිටට පිරිසරණ තිබුණ පින ගෙවිලා ඉවර වුණා. අලුතෙන් පිනක් රැස් කරගත්තේ නැහැ. නිරේ ගිහිලා දුක් විඳිනවා. ඒතර බලන්න පින්වත්නි අපි මේ රැස් කරන පින කියන්නේ ගෙවෙන එකක් විපාක දීලා.
අපි දන්නේ නැහැ අපේ පින කවදා ඉවර වෙයිද කියලා. අපි කලින් ජීවිතවල රැස් කරපු පුණක පිනක විපාකයකට මේ මනුස්ස ජීවිතේ අපිට යම් සුව පහසුවකට ඉන්න වාසනාව ලැබිලා තියෙනවා. මේ යම් දවසක මේ පින ගෙවිලා ඉවර වෙනවද? අපිට මේ මනුස්ස ජීවිතේ ඉන්න පින නැහැ. මේ සැප සම්පත් ලබන්න අවස්ථාවක් නැහැ. යන්න වෙනවා. අර බුද්ධ දේශනා විස්තරය තියෙන යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බ මේ විනස්සති. යම් දවසක පින ගෙවිලා ඉවර වෙනවද සියල්ල විනාශ වෙලා යනවා. සියල්ල විනාශ වෙලා යනවා. එතකොට මේ ජීවිතේ මේ ස්වභාවය අපිට තේරෙන්නේ නැහනේ. මේ පිනත් එක්කයි අපි මේ ජීවිතේ සුව පහසුව තීරණය වෙලා තියෙන්නේ කියලා. අපි යම් කිසි විදිහට සිත කය වචනයෙන් යහපත්ේ හැසිරිලා රැස් කරගත්ත පිනත් එක්ක අපේ ජීවිතේ සුව පහසුව තීරණය වෙලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඒ පින රැස් කරගන්න ඕන කියලා හිතන්නේ නැහැ. අපේ ජීවිතයේ සැපේ තීරණය කරන සාධකයක් කියලා දන්නේ නැති හින්දා ඒ පින් රැස් කරගන්න මහන්සි වෙන්නේ අවස්ථාව තිබුණත්. ඉතින් කලින් ජීවිතවල යම් කිසි දාන දීලා සිල් රැකලා මොන විදිහේ යම්මාකට පින්දහම් රැස් කරක පිනක් තියෙනවද? ඒ ගෙවිලා ඉවරනකොට මේ සැප ඔක්කොම ගෙවිලා නැති වෙලා යනවා. අලුතෙන් පින රැස් කරගෙන තිබ්බේ නැත්තම් ඉවරයි. අපිට ඊට පස්සේ ජීවිතේ විඳවන්න තියෙන නිරේ ගිහිල්ලා නම් යන්න වෙනවා. තිරිසන් ලෝක ගිහිල්ලා නම් විඳවන්න තියෙන යන්න වෙනවා. පෙරේත ලෝකේ පෙරේතෙක් වෙලා නම් විඳවන්න තියෙන යන්න වෙනවා. ඊට පස්සේ ආයෙ කරන්න දෙයක් නැහැ. දැන් බලන්න බුදුරජාණන් ඊට පස්සේ හරි ලස්සන ගාථාවක් දේශනා කරනවා මේකේ. මොකද්ද කියන්නේ? දඤ්ඤං ධනං රජතං ජාත රූපං පරිග්ගහං වාපි යදත්ති කිංචි. යම් මේ තියනවද ධන සම්පත් රන් රිදී මුතුමැණික් මේ විදිහට තමන්ගේ කියලා අල්ලගන්න දේවල් ඒ වගේ දාසා කම්මකාරා පෙස්සා ඒචස්ස අනුජීවන ඔය අපිත් එක්ක ජීවිතේ සම්බන්ධලා තියෙන දාසකම් කරු වැඩ කරන කට්ටිය ඒ සියලු දෙනා සේවකයෝ සබ්බං නාදාය ගන්තබ්බං සබ්බං නික්කිප්ප ගාමිනං බලන්න කියන එක. ඒ සියලු දේ අතහැරලා දාලා යන්න වෙනවා. අරගෙන යන්නේ නැහැ. ධන සම්පත් තියෙනවද ඥාති මිත්‍රාදීන් තියෙනවද මේ කිසිවක් අරගෙන යන දේවල් නෙමෙයි දාලා යන්න වෙනවා. දාලා යන්න වෙනවා. එමන්න මේ ලෝකේ මහා ධන කුවරයෝ කලින් ඉදියා. ඒ ධන සම්පත් මේ ලෝකේ දාලා ඒ කට්ටිය යන්න ගියා. අරගෙන ගියේ නෑ. ඉතින් අපිත් මේ ලෝකේ මහා ධන කුවරයෝ බවට පත් වෙලා කොයිතරම් කාලයක් ඉන්නද? හැබැයි ඔක්කොම දාලා අපේ ජීවිත අතහැරලා දාලා ගියා මැරිලා. ඉතින් මේක අපි තේරුම් ගන්න මේව එකක්වත් අපි අරගෙන යන්නේ නැහැ කියලා. ඊළඟ කාරණේ තමයි බොහෝ විට කෙනෙක් හිතන්නේ නැහැ මේව දාලා යන්න වෙනවා කියලා. මේ ජීවිතේ මරණය උරුම කරගෙන ඉන්න කියලා දන්නේ නැහැ. මතක තියාගන්න පින්නතුනේ අපිට එක දවසක් එනවා මරණයටපත් වෙන. ඉපදුන යම් කිසි සත්වයක් ඉන්නවනේ මරණය උරුම කරගෙන ඉන්නේ. මේ ලෝකෙට ඉපදෙනකොට එයා අත් දෙකේ අරගෙන ඉන්නේ උරුම කරගෙන ඉන්නේ. තමාගේ කරගෙන ඉන්නේ මරණයයි. ඒ මරණයෙන් තමයි ජීවිතේ කෙලවර වෙන්නේ. ඉපදුණු කෙනා මරණය උරුම කරගෙන ඉන්නේ. අපි තේරුම් ගන්න ඕනේ එක දවසක් එනවා ඒක අභියෝගයට අපිට මුහුණ දෙන්න. එතකොට ඒ ඔක්කොම වෙනකොට මේ ධන සම්පත්, බහුභෝග සම්පත්, රන් රිදී මුතුමැණික්, තානාන්තර, පදවි තානාන්තර ඊළඟට මේ ඥාති මිත්‍රාදී සියලු දේ දාලා යන්න වෙනවා. සියලු දේ දාලා යන්න වෙනවා. දැන් බලන්න අතීතයේ එක සිටු කෙනෙක් හිටියා ගන්ධක කියන සිටුතුමා. මේ ගන්ධක සිටුතුමාට බොහෝ ධන සම්පත් ලැබුණ පරම්පරාවෙන්.
ඒ ධන සම්පත් ලැබුණට පස්සේ හම්බ කරපු ධන සම්පත් දිහා බලලා මේ සිතුමා කල්පනා කරනවා මේ හම්බ කරපු ධනෙ තියෙනවා මේ ධනෙ හම්බ කරපු උදවිය ධනෙ දාලා ගියා අරගෙන ගියේ නෑ. මගේ තාත්තයි හම්බ කරපු ධනෙ ගොඩ ගහලා දාලා ගියා අරගෙන ගියේ නෑ. කිරියත්තයි විදියයි. නත්ත පනත්ත මුත්ත මේ හැම කෙනාම හම්බ කරපු ධනෙ තියෙනවා. ඒ ධනෙ හම්බ කරපු උදවිය නෑ. හැබැයි මම එහෙම වෙන්න දෙන්නේ නෑ මේ ධනෙ මාත් එක්කම අරගෙන යනවා. එහෙම කියලා සිටුතුමා මොකද කරේ සම්පූර්ණ ධනෙ වේදම් කරලා කන්න පටන් ගත්තා. ඒ කෑම හදන්න වෙනම රණින් රිදියෙන් වාදන හැදුවා. වෙනම කෑම මේසයක් හැදුවා. කෑම කන තැන වාඩි වෙන්න ආසනයක් හැදුවා. රන් රිදී මුතු මැණික් වලින්. කෑම කන වාදනේ රත්තරන්ින් හැදුවා. ඒ කෑම වේලකට කහණු ලක්ෂයක් වේදම් කරනවා කියනවා. එහෙම කල්පනා කරේ. දැන් එක අතකින් බලනකොට එක අතකින් හරි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි දන්නේ නැහැ මේ ධනෙට කල යුත්තේ මොකද්ද කියලා. ඒ නිසා ඒ තීරණයක් ගත්තේ. එක අතින් එයා කල්පනා කළා මේ ධනෙ හම්බ කරපු කට්ටිය ධනෙ දාලා යන්න ගියා. මම එහෙම වෙන්න දෙන්නේ නැහැ කියලා තමයි කන්න බොන්න පටන් ගත්තේ. පස්සේ කාලේ මේ සිටුතුමා ඒ ධන සම්පත් මුල් කරගෙන දාන ආදී පින්කම් සිද්ධ කර ගන්නවා. ඒ ධර්ම ඉගෙන ගන්නවා කියන්නේ පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් නිසා ඒ වැඩ කරපු සේවකයෙක් දාන දෙනවා බත් බැලය කියලා. ඒ දාන දුන්නට පස්සේ හිත පහදින සිරිතුමාත් ඒ විදිහට පින් කරගන්න පටන් ගන්නවා. දැන් මට කියන්න උවමනා කරලා කල්පනා කර විදිය මේ ධනය හම්බ කරපු උදවිය ධනය දාලා යන්න ගියා. ඒක කියන්නේ එකක්වත් අපි අරගෙන යන්නේ නැහැ. අරගෙන යන්නේ මොකද්ද? ඔන්න බලන්න තියෙනවා. යංච කරෝති කායේන වාචා යුද චේතසා තං තස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති. යම් විදිහකට අපි සිතින් කයින් වචනේ යම් ක්‍රියාවක් කරනවද යම් කර්මයක් රැස් කරගන්නවද අන්න ඒක තමයි තමාගේ දේ කරගෙන ඉන්නේ. තංච ආදාය ගච්ඡති. ඒක තමයි අරගෙන යන්නේ කියනවා. තස් තංචස්ස අනුගහං හෝති ඡායවන පායති. ඒක අපේ පිටිපස්සෙන් එමන හේවණැල්ල වගේ අත්හරින්නේ නැහැ කියනවා. හොඳ කරොත් හොඳ පිටිපස්සෙන් එනවා. නරක කරොත් නරකත් පිටිපස්සෙන් එනවා. ඒක අතහරින්නේ අපි. කෙනෙකුට බලෙන් අතහැරවන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන බලන්න කියන කතාව තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනන්ති. ඒ නිසා කල්යාණ වූ යහපත් දේ කරන්ට හැම වෙලාවෙම හැම නිතරම. මොකද පරලොව පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං. පරලොවදී පිහිට පිණිස පවතින්නේ රැස් කරගන්න පිනයි කියනවා. රැස් කරගන්න පිනයි කියනවා. දැන් බලන්න කලින් ජීවිතවල අපි රැස් කරගත යම් කිසි පිනක විපාකයක් හැටියට මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබුවා. දැන් මිනිස් ජීවිත ලැබපු කොයිතරම් මිනිස්සු ඉන්නවද කන්ට ටිකක් නැතුව, බොණ්ඩ ටිකක් නැතුව, ඉන්න හිටින තැනක් නැතුව, මහා කරදර විපත් වලට මුහුණ දෙමින්. දැන් අපිට යම් තාක් දුරකට ඒ වගේ මිදිලා යම් පහසුවක් ලැබිලා තියෙන්නේ කරගත්ත පිනක විපාකයක්. ඉතින් අපි දන්නේ නැහැ මේ වෙලාවේ අපිට කොයිතරම් පින එකතු වෙලා තියෙනවද කියලා. අපි දන්නේ අපි පින කොයි විදිහට ගෙවිලා යන්නේ කියලා. ගෙවිලා ගිය දවසට මේ සියල්ල විනාශයි. ඒ නිසා තමයි බුදුරජාණන් කියන්නේ මොකද? තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායි. පරලෝ යහපත කැමති කෙනා හැමදාම නිතර පින් කරගන්න කියනවා. නිතර පින් කරගන්න. ඒතකොට අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. පුළුහාන්තරන් ජීවිතේට පුණ්‍ය විපාක රැස් කරගන්න ඕනේ. පින් රැස් වෙන දේවල් කරන්න ඕනේ.
දැන් මේ පින් රැස් කර ගන්න ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කළා. කෙනෙකුට පින් රැස් කරගන්න ගොඩාක් පින් රැස් කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි හොඳට මිශ්‍රිත වඩන එක. ගොඩාක් දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. පින්කමක් කියලා කියනකොට මේ මහා ලොකුවට ලෝකෙට මඩ ගහලා බෙර ගහලා කෑම ගොඩාක් හදලා කරන දෙයක් ගැන කතා වෙන්නේ. හැබැයි සමහරට ඒ වගේ ක්‍රියා කරද්දී සමහර පින රැස් කරගන්නේ නැහැ. ඒ විදිහ දාන දෙන්න කියලා ඒවා මහා පින්කම් කරනවා කියලා කියන්න ගිහිල්ලා මහා ප්‍රශ්න ගොඩක් කෙලස් ගොඩක් හදාගෙන නවතින්නේ බොහෝ දෙනෙක්. ඒ හේතුව තමයි මේ පින කරනවා කියලා කරගන්න තේරෙන්නේ හරියට. දැන් බුද්ධ දේශනාවේ පැහැදිලිව කියලා දෙන කාරණා තමයි පින් රැස් කරගන්න හොඳ ක්‍රමයක් තමයි කියන මිශ්‍රිත. මේ මිශ්‍රිතෙන් රැස් වෙන පින කොයි වගේද කියන එක ගැන උදාහරණයක් විදිහට කියනවා. බුදුරජාණන් දේශනා කරන කෙනෙක් උදේවරුේ බත් හැලි 100ක දානයක් හදලා දෙනවා. දවල් වරුවේ බත් හැලි 100ක් දානයක් හදලා දෙනවා. රැයටත් බත් හැලි 100කින් දානයක් හදලා දෙනවා. දවසට බත් හැලි 300ක්. හිතලා බලන්න කොයිතරම් මහන්සියක් ගන්න ඕනද? කොයිතරම් කාලයක් ශ්‍රමයක් අවශ්‍ය කරන්නේ? දවසේ පැය 24 මෙයා වැඩ කරන්න වෙනවනේ. දැන් බත්තලි 100ක් වුණා එක බත්තලියක් වල මෑජන් ටිකක් හදලා දානයක් දෙන්න ගත්තොත් එහෙම දවසක් තිස්සේ අපි මහන්සි වෙන්නේ කලින් දවස් ඉඳලම. උදේ දවල් රැයට එහෙම කරන්න ආයේ විවේකයක් ගන්න දෙයක් නැහැ. කරන්න තියෙන එක දිගට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ උදේට දවල්ට හවසට බත්තලි 100 ගානේ දාන හදලා පූජා කරත් ඊට වඩා ගොඩාක් මහත්ඵල මහානිසංස පිනක් රැස් කර ගන්න පුළුවන් කියන කෙනෙකුට උදේ වරුවේ සුළු වෙලාවක් මිශ්‍රිත වඩලා දවල් වෙලාවේ සුළු වෙලාවක් මිශ්‍රිත වඩලා සවස් වෙලාවේ සුළු වෙලාවක් මිශ්‍රිත වඩලා වෙලාව ගැන කියනකොට කියන හරියට එළදෙනගෙන් කිරි දුවන වෙලාවක වගේ බොහොම සුළු වෙලාවක් බලන්න කොයිතරම් බලවත් දෙයක්ද එතකොට මේ මිශ්‍රිත කියලා කියන්නේ මිශ්‍රිත කියලා කියන්නේ කොයිතරම් බලවත් දෙයක්ද ඒකට හානි වුණොත් දානයක්වත් දී ගන්න බෑ හරියට. දැන් කෙනෙක් තරහෙන් පුපුර දාන දෙනවා. දැන් එක සැනක තියෙනවා කොසල් රජුරු අසත් මහා දානය කියලා දානයක් දුන්නා. බුද්ධ ශාසනයක එකපාර ඒ වගේ දෙයක් වෙන්නේ. එතකොට එක ඇමති කෙනෙක් හිඳියා මෙතන ඇමතිලා දෙන්නෙක් හිඳියා. එක්කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දානේ කටයුතු කරන්න මහන්සි වුණා. පැහැදීමෙන්. එක්කෙනෙක් තරහ හිතින් ගැටුණු හිතින් පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේ දාන ඉවර වෙලා මේ සතරපද ගාථාවක් විතරයි කියේ පුණ්‍යානුමෝදනාවට කියලා ආපහු වැඩියා. කොසල් රජුරෝ ගිහිල්ලා අහනවා ඇයි එහෙම කරේ කියලා. කියනවා ඒක ඇමති කෙනෙක් කමුණාපෙලා ඉඳී කියනවා. මේ දාන ආනිසංස ගැන කිව්වනම් ඒ මනුස්සයට දරා ගන්න බැරි කියනවා. බලන්න ඒ රහත් බුදුරජාණන්සේ වැඩයිදී තී රහතන් වහන්සේලා පෙනිපිනි දැද්දි අර මිශ්‍රිත කියන එක තිබුණේ නැහැ. නිශ්චිත කියන එක තිබුණේ නැහැ. තිබුණ නැති නිසා අර මහා පිනක් රැස් කරගන්න තිබුණ අවස්ථාව යට ගිලිහිලා ගියා. ඒකයි කියන්නේ ඒ මිශ්‍රිත හොඳට වර්ණ කිනාට හොඳට පින් රැස් කරගන්න පුළුවන්. දාන ආදී පින්කම් කරන සීලාදී ගුණධර්ම දියුණු කරගන්නත් ඒක අනුග්‍රහයක්. ඉතින් කෙනෙක් දවස පුරා මිශ්‍රිතින් වාසය කරන අකුසලයක් කියන එකක් එයාගේ හිතට එන්නේවත් නැහැ. සම්බන්ධයක් ඇති වෙන්නේවත් නැහැ. සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ අකුසලයක් එක්ක. ඇයි? මිශ්‍රිතය. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ මේක දියුණු කරගන්න හොඳට. හොඳට දියුණු කරගන්න මිශ්‍රිත කියනවා. බොහෝ යහපතක් ඇති වෙනවා. ඉතින් පින් රැස් කරගන්න තියෙන ගොඩාක් හොඳ අවස්ථාවක් මිශ්‍රිත රැක් ගන්නවා. දැන් බලන්න මේ ලෝකෙ මිනිස්සු තරහ සිතින් මුළු දවසම ගත කරනවා. ගැටුණු සිතින් දවසම ගත කරනවා. සමහරට දවස් නෙමෙයි සති ගණන් මාස ගණන් සමහර පුද්ගලයෝ එක තරහ හිත ඇතුළෙන් පස්සේ පවතන. අවුරුදු ගණන් සමහර ලාවට. ඒ තරහ කොයි තරම්ද කියන සමහරට වෛර බැඳ ගන්නවා.
ගැටුණු හිත නිසා වෛර බැඳගෙන තරහෙන් ඉන්නේ. සමහරට මේ නෝනයි මහත්තයා. සමහරට මේ අම්මා දෙමව්පිය දරුවෝ. සමහර සහෝදර සහෝදරියෝ. මේකට ඉන්නේ කට්ටිය. දැන් ඔබ හිතන්නේ එහෙම ඉද්දැද්දි මොන දේ කරත් පිනක් කියන එකක් රැස් වෙයිද? නැහැ. පින රැස් වෙන්නේ නැහැ. මෙසිතින් ඉන්න කෙනාට පුණ්‍ය ගංගාවක් එයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ නිසායි කියන්නේ මෙසිත කියන එක හොඳට පුරුදු වුණ කරගන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ගොඩාක් අවස්ථාවල මේ මෙසිත කියන එක හිතේ ඇති කරගන්න කියලා ඒ නිසායි කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේට බොහෝ විට උනන්දු කරලා තියෙනවා. හැම නිතරම මෙසිත හොඳට වඩන්න කියලා. මොකද ඒ කෙනාට මේ ධර්මයට සමීප වෙන්න තියෙන අවස්ථා වැඩි. හොඳට පින්දහම් රැස් කරගන්න තියෙන අවස්ථා වැඩි. මේ හැම වෙලාවෙම පුංචි කාරණයක් මුල් කරගෙන ගැටුණු හිත තරහ හිත ඇති කරගන්න ලෝකේ අපිට පුළුවන් නම් මෙසිතින් වාසය කරන්න. කොයිතරම් දෙයක්ද? කොයිතරම් දෙයක්ද? ඒකට මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. දැන් බලන්න මේ කියන කතාව බුදුරජාණන් මේ කියන්නේ මොකක්ද? තස්මා කරේ කල්යාණං නිත්‍යං සම්පරායකං. හැම වෙලාවෙම යහපතේ හැසිරෙන්න කියනවා. ඉතින් මෙසිතින් හැම වෙලාවෙම ඉන්නව නම් එයා හැම වෙලාවෙම යහපතේ හැසිරෙන්නේ. යහපතේ හැසිරෙන්නේ. දැන් බලන්න සමහර වෙලාවට කෙනෙක් කියනවා ගොඩාක් පිරිස කියනවා අනේ අපිට වෙලාවක් නැහැ මේ ධර්මය පුරුදු කරගන්න කියලා. ඒ වෙලාවක් නැහැ කියලා නෙමෙයි ඇත්තටම කියන්න ඕනේ තේරෙන්නේ නැහැ කියන එක. තේරෙන්නේ නැහැ කියන කියන්න ඕනේ. හිතන් ඉන්නේ මේක දන්නව හොඳට කියලා. මේ ධර්මයේ හොඳට දන්නව නම් තේරෙනව නම් තේරුම් ගන්නවා එයා දන්නවා වෙලාව නැතිකමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ කියලා. නුවණ මදකමේ ප්‍රශ්නයක් තියෙන්නේ. නුවණ නැතිකමේ ප්‍රශ්නයක් තියෙන්නේ. යහපත අයහපත බේරුම් කරගන්න බැරිකමේ ප්‍රශ්නයක් තියෙන්නේ. මගේ ජීවිතය යහපත උදා කරගන්නේ මේ ධර්මයෙන්ුයි. ධර්මයේ මගේ ජීවිතයට යහපත උදා කරලා දෙන්නේ මේ ධර්මයයි යහපත හැසිරීමයි කියලා තේරුම් නම් එයා ඒ විදිහින් කාලේ හොයා ගන්නවා. කාලේ හොයා ගන්නවා. ඒක තේරුම් ගන්නවන්නයි බුදුරජාණන් වහන්සේ අපිට මේ මඟ පෙන්වීම කරන මේ කතන්දර ඔක්කොම කියලා දීලා. මේ කතන්දර ඔක්කොම කියලා දීලා. දැන් බලන්න කොසල් රජුරු අර සිරිතුමාගේ සංසිද්ධිය ඇවිල්ලා කියනවා. දැන් කොසල් රජුරු දැකපු දෙය. මෙහෙම සිටු කෙනෙක් ඉඳියා මහා ධන සම්පත්තියෙන් බයි කාලේ ඇඳලා ඉඳියේ නෑ. උරුමකාරයෙක් ඉඳියෙත් නෑ. ඔය ටික තමයි කිව්වේ. එතකොට ඒ කතාව කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ කතාවට පසුබිම් වෙච්චි. ඒ විදිහේ කතාව නිර්මාණය වෙන්න සිදු වෙච්ච හේතු කාරණා පැහැදිලි කරන මොනවද? කර්මය. කර්මය. මෙන්න මේ විදිහට දාන දුන්න නිසා ධන සම්පත් ලැබුවා. දාන දීලා පහුතැවිච්ච නිසා ඒ ධන සම්පත් පරිභෝග කරන්න හිත නැමුනේ නෑ. මනුෂ්‍ය ඝාතන කරපු නිසා ඒක විපාකයේ හැටියට දරුවෙක් නැති වුණා. උරුමකාරයෙක් නැති වෙනවා. බලන්න අපේ කතාව කොයි විදිහට සකස් වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. මොන කර්ම විපාක අපිට විපාක දෙන්න තියෙනවද දන්නේ නැහැ. හොඳ නරක දෙකම. එතකොට ඒ නිසා අපි කරන්න ඕනේ ඒ වෙච්ච දේවල් අපිට වෙනස් කරන්න බෑ. වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. තමන්ගේ ජීවිතේ දැන් වර්තමානයේ තුල නිවැරදි වෙන්නයි මහන්සි ගන්න ඕනේ. අතීතේ යමක් අපි කළාද කීවද හිතුවද ඒක වෙනස් වෙන්නේ නැහැ. මොන විදියට කරත් ඒක වෙනස් කරන්න බෑ. දැන් ගොඩාක් දෙනෙක් අතීතයේ වෙච්ච අයහපතේ හැසිරෙච්ච අවස්ථා, වැරදි කරපු අවස්ථා ගැන හිතලා අනේ මට එහෙම නොකර ඉඳයි තිබුණා. ආයේ ඒ අවස්ථාව නම් මම කරන්නේ. එහෙම කිය ඉන්නවා. අතීතයේ වෙච්ච දේවල් නිවැරදි කරන්න හදනවා. වෙන්න කරන්න බෑ. අතීතයේ යහපත හැසිරෙන්න බැරි වෙච්ච අවස්ථාව ගැන කල්පනා කළා මට ඒ වෙලාව හොඳට මේ ධර්මය පුරුදු කරන්න ඉතින් මම කරේ නෑනේ. එහෙම කිය ඉන්නවා. අතීතයේ නිවැරදි වෙන්න හදනවා. වෙන්නේ නෑ. වෙච්ච දේවල් වෙනස් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් දැන් වර්තමානයේ තුල නිවැරදි වෙන්නයි. ඒකටයි මේ උතුරයාංශ මේ ධර්මයේ කියලා දෙන්නේ. අඩුපාඩු කාතිනුත් වෙනවා. අඩුපාඩු නැත්තම් අඩුපාඩුවක් කෙනෙකුගේ ජීවිතය තුල නැත්නම් යාට මේ ධර්මයෙන් කිසි වැඩක් නැහැ යාට. අර්ථයක් නැහැ. තියෙන අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න මේ ධර්මයේ උවමනා. නුවණ තියෙන කෙනා කරන්නේ
ඒ අවස්ථාව ධර්මයෙන් ලැබෙන අවස්ථාව ලැබුණට පස්සේ අඩුපාඩු හදාගෙන නිවැරදි වෙනවා. දැන් බුද්ධ කාලේ බහල ඇති මහා ක්‍රූර දරුණු පුද්ගලයෝ ඉඳියා. දැන් එක තැනක තියෙනවා සංකිච්ඡ කියන මහරහතන් වහන්සේ වනාන්තරේ භාවනා කර කර ඉනකොට හොරු කට්ටියක් ඇවිල්ලා අරගෙන යනවා. හොරු කට්ටියක අරගෙන යන්නේ කුදලාගෙන යනවා. මේ රහතන් වහන්සේ අල්ලගෙන මොකටද? බිලි දෙන්න. ඒ හොරුන්ගේ ස්වභාවය තමයි හොරකම යන්න කලින් බිලි දෙනවා අමනුෂ්‍යයන්ට. බලි පූජා තියලා තමයි ඒක කරන්නේ. එතකොට මේ බිලි දෙන්න කියපු වෙලාවෙ බිල්ල දෙන්න බැරි වුණා. ඒ රහතන් වහන්සේගේ කඩු මේ බෙල්ල කපන්න කඩු උස්සගෙන ආව කපන්න බැරි වුණා. මේ ආශ්චර්යය දැකලා හොරු ඉස්සරහන්න ගත්තා. මොකද්ද මේ කියලා? ධර්මීය ආශ්චර්යය ගැන කියලා දෙනවා. ධර්මීය ආනුභාවය ගැන කියලා දෙනවා. පහදිනවා. අපිටත් ඒ වගේ වෙන්න ඕනේ කියලා අර කරගෙන ආව වැරදි ඔක්කොම අතහැරියා. ධර්මයේ ලැබුණ වෙලාවේ රහත් උනායි 500. රහතන් වහන්සේ බවට පත් වුණා 500. ආන බලන්න නුවණ තියෙන කෙනා කරන තමන්ට ධර්මයේ පුරුදු කරගන්න අවස්ථාව ලැබුණට පස්සේ නිවැරදි වෙන්න උත්සාහ කරනවා. වර්තමානයේ අතීතේ නෙමෙයි. අනාගතේත් නෙමෙයි වර්තමානයේ. ඒ වර්තමානයේ තුල නිවැරදි වෙන කෙනා අඩුපාඩු හදාගෙන එයාට ලැබෙන ලාභය තමයි යාගේ අතීතයත් යහපත් වෙනවා එතකොට. අනාගතයත් යහපත් වෙනවා. එයි වර්තමානයේ යමක් දෙයක් කරනවද ඊගා මොහොතේ ඒක අතීතයට ගියපම්. ඒකෝර අතීතය ගැන සිහි කරනකොට යාට යහපත් වූ දෙයක් ගැන සිහි කරන්න තියෙනවා. අඩුපාඩුවක් ගැන නෙමෙයි. අඩුපාඩුවක් ගැන නෙමෙයි. දැන් බලන්න නන්ද මාතාව ගැන කියනකොට කියනවා බුද්ධ කාලේ හිටපු උපාසිකාව අග්‍ර උපාසිකාව. අග්‍ර උපාසිකාව කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපාසක උපාසිකාවන්ට පෙන්වපු ඉලක්කය තමයි නන්ද මාතාව. නන්ද මාතාව වගේ වෙන්න කියනවා. නන්ද මාතාව තුළ තිබුණ විශේෂ ලක්ෂණයක්. ආශ්චර්ය කාරණාවල තියෙන එකක් මොකද්ද? සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දවසක් නන්ද මාතාව කියා හිටිනවා සාරිපුත්තයන් වහන්සේ යම් දවසකද මම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ එදා ඉඳලා දැන සිල්පදයක් කරලා නැහැ. තෙරුවන් සරණේ පිහිටපු දිනේ ඉඳලා සිල්පදයක් කරලා නැහැ. දැන් ඒක තේරුණා ඊට කලින් එක වෙන්න පුළුවන්. ධර්මයේ පුරුදු කරන අවස්ථාව ලැබුණ වෙලාවේ නිවැරදි වුණා. නිවැරදි වුණා. අන්න බලන්න නුවණ තියෙන කෙනා කරන දේ. ඒක මේ හැම දෙයකින්ම පාඩම් ඉගෙනගෙන අපේ ජීවිතයේ තියෙන අඩුපාඩු හදාගන්න අපි කල්පනා කරන්න ඕනේ. ඒකට මේ දේශනාවේ බුදුරජාණන් අපිට පෙන්ලා දෙන දේ තමයි මොකද්ද? මේ අපේ තියෙන ධන සම්පත්, භවභෝග සම්පත් ඒ කිසිවක් අපි අරගෙන යන්නේ නැහැ. ඒවා අපේ නෙමෙයි. ඊළඟට මේ ඥාත මිත්‍රාදීන් වැඩ කරන කටි කවුරුවත් අපිත් එක්ක යන්නේ. මේ ඔක්කොම දාලා අපිට යන්න ඕන. යන්න වෙනවා. අපි අරගෙන යන්නේ අපි සිතින්, කයින්, වචනයෙන් කරන කර්මයයි. ඒක අපේ පිටිපස්සෙන් එනවා. හොඳ කරොත් හොඳත් වෙනවා. නරක කරොත් නරකත් වෙනවා. ඔක තමයි අපි පිටිපස්සෙන් එන්නේ. තමාගේ දේ කරගෙන ඉන්නේ ඔක. ඉතින් එතන එහෙමනම් තියෙන්නේ ඒකෙන් යහපත කරා යන්න නම් නුවණ තියෙන කෙනා කරන්න තියෙන්නේ මොකද්ද? යහපතේ හැසිරෙන එකයි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායක. පරලෝ යහපත කැමති, තමාගේ යහපත කැමති කෙනා හැම නිතරම යහපතේ හැසිරෙන්න කියනවා. සිතින්, කයෙන්, වචනයෙන් යහපත් දේ කරන්න කියනවා. ඒක අපි තේරෙන. ඒකයි කළ යුත්තේ. දැන් අර සිටුතුමාට මොකද උනේ? කරපු පිනක් භුක්ති විඳ ඉඳියා. දන්නේ නැහැ මේ පිනක විපාකයක්. දාන දුන්න එක විපාකයක් මේ භුක්ති විඳින්න කියලා දැනගෙන හිටියේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු සවැත් නුවර හිටියේ. ඒ රහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගණනක් වැඩ හිටපු ඒ සවැත් නුවර හිටියේ. මගපල්ලාභී ශ්‍රාවකව හිටපු සවැත් නුවර හිටියේ. හැබැයි පිනක් කරගත්තේ නැහැ. හිතන්න බෑ. අපි කීවතාවක් නම් ඔහොම අපිට මිස්චලා යන්න ඇද්ද? අතපසු වෙන්න ඇද්ද? ඒ බුදුවරු ළඟ ඉද්දැද්දි, ඒ රහතන් වහන්සේලා ළඟ ඉද්දැද්දි පින් කරගන්න නැතුව දුගතිගාමි වෙන්න ඇද්ද? ඉතින් පින්නතුනේ අද අපිටත් ඒ පින කරගන්න අවස්ථාව තියෙනවා.
බුදුරජාණන් ජීවමාන නැති බව හැබැයි බුදු ජීවමාන බුදුරජාණන් වහන්සේ ආ සමාන වැඩ සිටින බෝධීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින චෛත්‍ය රාජයන් වහන්සේලා වැඩ ඉන්නවා. පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. ඒවා දැක බලා වන්දනා කළා වත් පිළිවෙත් කළා පිං රැස් කර ගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්න මහා සංඝරත්නය. අනුත්තර වූ පිංකෙත කියනවා. පිං රැස් කර ගන්න පුළුවන් කෙනෙකුට නුවණින් කල්පනා කරන කෙනෙකුට. පුළුවන් විදිහට සීලාදී ගුණධර්ම රැස් කර ගන්න. ජීවුණු කර ගන්න. උපෝසත ආදී රකින්න අවස්ථාව තියෙනවා. මේ ලැබිච්ච වෙලාවේ ඒ විදිහේ පින්දහම් රැස් කර ගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට තමයි පින්නදින අපේ ජීවිතේ සුන්දර ජීවිතයක් බවට පත් වෙන්නේ. සුන්දර ජීවිතයක් බවට පත් වෙන්නේ. පින්නතුනේ අපි කවුරුත් කැමති සුන්දර වූ ජීවිතයකට. කරදර පීඩා වලින් තොර වූ ජීවිතයකට. ඒක අපිට උදා කරලා දෙන්නේ පුරුදු කරගන්න ධර්මයෙන්. අන්නේ ධර්මයේ තමයි බුදුරජාණන් අපිට මේ කියලා දෙන්නේ. ඒ සුන්දර වූ ජීවිතයකට මාර්ගය අපිට පෙන්වන්නේ. මොකද්ද බුදුරජාණන්සේ මේ අපිට මේ වෙලාවේ මේ කතාවේ කියලා දෙන්නේ? හැම නිතරම යහපතේ හැසිරෙන්න, යහපත් දේ කරන්නට, ජීවිතයේ සුන්දරත්වය කරා යනවා. ඒ නිසා අපි මේ ධර්මයේ ඉගෙන ගන්න ලැබුණ අවස්ථාවේ අපි කල්පනා කරන හැම නිතරම යහපතේ හැසිරෙන්න. සිතින් යහපත් දේ කරන්න, කයෙන් යහපත් දේ කරන්න, වචනෙන් යහපත් දේ කරන්න. අපිට වරදින්නේ. ඉතින් මේ පින්වත් සියලු දෙනාට ඒ විදිහට සිත කාය වචනේ සංවර කරගෙන යහපතේ හැසිරීලා පිනෙන් පිණු ජීවිතයක් ඇති කරගන්න වාසනාව උදා වේවා. අද මේ ධර්ම දේශනාවේ සිදු කිරීමෙන් රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලුම දෙවියන්ට දෙවියෝ මේ පුණ්‍යානුභාවයෙන් සතුටු වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ශේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. උතුම් ආර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. අද දවසේ මේ වැඩසටහනේ විකාශන දායකත්වයෙන් දරපු බී.ජිනදාස මහත්මයා, ජී.පී. සිරියාවති මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නමින් මේ පරිලෝයන්ට යෙදුන සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා වේවා. විශේෂයෙන්ම දෙපාර්ශ්වයෙන් මේ පරිලෝකයේ දෙමව්පියන්ට, බී පියදාස ලොකු අයියාට, රෝහණ පුතාට, වැල්ලව සේරුවාව ලොකු අයියාට, කඩේ අයියාට, ලීලා කවිසේකර ගුරු මෑණියන්ට, අමල්පිය සිරි පුතාට, බේබි අක්කාට පුණ්‍යානුමෝදනා වේවා. ඒ පින්වත් සියලු දෙනා නමින් මේ පරිලෝයන්ට යෙදුණු සියලුම ඥාති මිත්‍රාන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ පරලොව ජීවිත මේ පුණ්‍යානුභාව බලෙන් සුඛී සුවපත් භාවයට පත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම 2021 සැප්තැම්බර් මාස 15 වෙනි දිනට 68 වෙනි උපන්දිනයේ යෙදුන ජී.පී. සිරියාවති මහත්මියට, ඒ වගේම බී. ජිනදාස මහත්මයාට, ඒ වගේම 2021 ඔක්තෝබර් මාස 15 වෙනි දින උපන්දිනයේ සමරන බී. නන්දාවති මහත්මියට, ඒ වගේම අද දින දෙවන උපන්දිනයේ සමරන සම්පත් පුතා ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් මේ සියලු දෙනාගේ ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඒ වගේම කොරෝනා වසංගත හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම මේ කොවිඩ් වසංගතේ මර්ධනය කිරීමට කටයුතු කරන ජනාධිපතිතුමා ඇතුළු ඒ කාර්ය සාධක බලකාය සියලුම පින්වතුන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඒ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. අද දවසේ ධර්ම දේශනා විකාශන දායකත්වයෙන් දරන ඒ බී.ජිනදාස මහත්මයා, ජී.පී. සිරියාවති මහත්මිය ඇතුළු ඒ සියලු දෙනාට, ඒ සඳහා උපකාර කරපු සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් මේ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා.
ඒ වගේ විශේෂයෙන්ම වටරක වංගු තැන් පිට පුරාණ විහාරස්ථානයේ පූජනීය බෝගස්වවේ සුමේද ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේ මහමිනාවාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක අනගාരിക දූපතුන්ට පුණ්‍යානුමෝදනා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලි කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සපවත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සියලු දෙනාටම වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.